හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ අපි 12 වෙනි ශ්‍රේණියේ නවවන ඒකකයත් එක්ක සම්බන්ධ වෙලා දුවේ පුතේ අපි නවවන ඒකකයේ දෙවන කොටසයි දුවේ පුතේ කතා කරමින් යන්නේ මේ නවවන ඒකකයේ දෙවන කොටසේ හතරවන chapter එකෙන් අපි දුවල පුතාලත් එක්ක කතා කරලා අවසන් කරා දරුවනේ අවසානයේ මේ රසායනික ආහාර පරිරක්ෂණය සිදු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපි දැන් පස්වෙනි chapter එකකින් දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නවවන ඒකකයේ දෙවන කොටස පුතේ නවවන ඒකකයේ දෙවන කොටසේ පස්වෙනි chapter එකත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ දුවල පුතාලත් එක්ක මේ කොටසින් අපි ආරම්භ කරනවා දුවේ පුතේ මුලින්ම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ ජෛව ආහාර පරිරක්ෂණය කියන එක. රයිට් දැන් ආහාර පරිරක්ෂණය කියන එක අපේ ආදරණීය දුවල පුතාලා හොඳටම දන්නවා. ඔබට මේක ව්‍යුහගත ප්‍රශ්නයකදී වේවා ඒ වගේම රචනා ප්‍රශ්නයකදී හැඳින්වීමට ලියන්න එන අවස්ථාවේ ඔබ ඉතා සාර්ථකව මේකට පිළිතුරු ලියනවා කියලා අපිට ඒක අනිවාර්යයෙන්ම නොඅනුමානයි දුවේ පුතේ රයිට් අපිට දැන් මෙතන බලමු මේ ජෛවීය කියපු ගමන් පුතේ දැන් මේ BST පාඩම් පටන් ගන්නකොට පුතේ මේ BST වල ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියද්දී මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ හැඳින්වීම කරනවානේ පුතේ අපි කොහොමද පුතේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ හැඳින්වීම කරේ අපි එතකොට අපි ඔබට මතකයි ජෛව පද්ධති තාක්ෂණ වේදේ හැඳින්වීම ගැන කතා කරද්දී පුතේ ජෛව පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරනවා ජීවීන් අතර අපි කියනවා අපි හරියටම අර්ථ දැක්වීමක් විදිහටම කිව්වොත් කොහොමද දුවේ පුතේ කියන්නේ නිශ්චිත කාලයකදී යම් නිශ්චිත ප්‍රදේශයක ජීවීන් අතර ඒ වගේම ජීවීන් අජීවීන් අතර අන්තර්ක්‍රියා සිදුවමින් පවතින ක්‍රියාකාරී ඒකකයක් තමයි පුතේ ජෛව පද්ධතියක් නැත්තම් බයෝසිස්ටම් එකක් කියලා කියන්නේ. එතකොට පුතේ මෙතන මෙන්න මේ ජීවීන් කියලා අපි කතා කරන්නේ කාටද පුතේ? මතකද පුතේ අපි ජීවීන් කියලා කතා කරේ පුතේ? අපි ජීවීන් කියන්නේ කාටද පුතේ? ඔගොල්ලෝ දැනටවත් දන්නවා පුතේ. ඔගොල්ලෝ 6 පන්ති ඉඳන් විද්‍යාව ඉගෙන ගන්නවා නේද පුතේ? අපි දන්නවා ශාක සතුන් ඒ වගේම ශුද්‍ර ජීවීන්. මෙන්න මේගොල්ලෝ තමයි පුතේ අපි ජීවීන් කියලා හඳුන්වන්නේ. ශාක සතුන් ශුද්‍ර ජීවීන් තමයි පුතේ අපි ජීවීන් කියලා හඳුන්වන්නේ. එතකොට මේ ජෛව නැත්තම් ජෛවීය කියලා කියපහම පුතේ අනිවාර්යයෙන්ම ඒකට එක්ක ශාක නැත්තම් සතුන් ශුද්‍ර ජීවීන්ගේ සම්බන්ධයක් තියෙන්න ඕනේ. අපි දැන් ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය, ජෛව පලිබෝධනාශක, ජෛවීය පලිබෝධනාශක ගැන කතා කරනවා පුතේ. එතකොට එහෙනම් මෙන්න මේකෙදි පුතේ අපි ජීවීන් කියලා කියන්නේ ශාක සතුන් ශුද්‍ර ජීවීන් නම් ජෛවීය කියලා කියපු ගමන් පුතේ ජෛවීය ක්‍රියාවලියක් කියලා කියපු ගමන් පුතේ ඒ ක්‍රියාවලියට එක්ක ශාක සතුන් ශුද්‍ර ජීවීන් කියන මේ තුන් දෙනාගෙන් කවුරු හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ පුතේ. ජෛව ස්කන්ධ කියලා කියන්නේ නේද පුතේ අපි? නේද? ජෛව ස්කන්ධ දහනය කියලා කියන්නේ පුතේ අපි. එතකොට ඒකට ශාක අපි දැන් දර ගත්තාම ජෛව ස්කන්ධ වලට අයිති වෙන්නේ නේද පුතේ? එතකොට අපි දැන් කෘෂිකාර්මික අපද්‍රව්‍ය වගේ දේවල් ජෛව ස්කන්ධ විදිහට අපි ගන්නෙ නේද පුතේ? එතකොට මේ ශාකමය ද්‍රව්‍ය එහෙම නැත්නම් සත්වමය කොටස් සත්වමය ද්‍රව්‍ය එහෙම නැත්නම් ශුද්‍ර ජීවීන් භාවිතා කරලා සිදු කරන ක්‍රියාවලියකට තමයි පුතේ මේ ජෛවීය ක්‍රියාවලියක් කියලා කියන්නේ. ඒකට ශාක සතුන් ශුද්‍ර ජීවීන් අයිති වෙනවා පුතේ. රයිට්? මහා ජීවීන් වෙන්න පුළුවන්, කෘමි සතුන් වෙන්න පුළුවන් පුතේ, පලිබෝධකයෝ වෙන්න පුළුවන්. ඒ ඕනම සත්ව ආකාරයක් ගන්න පුළුවන් පුතේ. ශුද්‍ර ජීවීන් ගත්තාම බැක්ටීරියා, වෛරස්, දිලීර, ප්‍රෝටොක්ටිස් දාවන් පුතේ, සයනොබැක්ටීරියා, රයිට්? ඊට පස්සේ පුතේ අපිට ඇල්ගී වර්ග ශාක ගත්තාම අපිට ශාකත් ඒ ආකාරයට පුතේ හඳුන්වන්න පුළුවන්. රයිට්? පහත් සනාල ශාකවල ඉඳන් තලස ශාකවල ඉඳන් ඇල්ගී ශාකවල ඉඳලා පුතේ උසස් සනාල ශාක දක්වා අපිට ශාක හඳුන්වන්න පුළුවන්. රයිට් පුතේ? එහෙනම් මතක තියාගන්න මෙතන අපිට මේ ජෛව ආහාර පරිරක්ෂණය කියන්නේ පුතේ. එහෙනම් ජෛවීය ආහාර පරිරක්ෂණයේදී පුතේ මෙතනදී අපි භාවිතා කරන්නේ හිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයයි පුතේ. මේ හිතකර ශුද්‍ර ජීවීන් යොදාගෙන පුතේ උදාහරණයක් විදිහට මේ පැසීමේ ක්‍රියාවලියේදී බලන්නකෝ පුතේ. අපි හිතකර ශුද්‍ර ජීවීන් යොදාගෙන මොකද කරන්නේ? අර අහිතකර ශුද්‍ර ජීවීන්ගේ පාලනයට නැත්නම් අහිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුන ද්‍රව්‍ය ආහාර තුල නිපදවා ගැනීමක් සිදු කරනවා පුතේ. එතකොට ඒ ආහාරය මත අහිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට හැකියාවක් නැහැ. අහිතකර ශුද්‍ර ජීවීන්ට ඒ තුල වර්ධනය වීමට, වැඩිවීමට, තම ගුණණය පවත්වාගෙන තම ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් පැසවීමේ ක්‍රියාවලිය වගේ දෙයක් ගත්තම අපි දන්නවා පුතේ මධ්‍යසාර පැසවීම, ඒ වගේම
ඇසිටික් අම්ල පැසවීම, ලැක්ටික් අම්ල පැසවීම ගැන කතා කරනවා පුතේ. ඉතින් මේ වගේ අපි දන්නවා මේ මාධ්‍ය ආහාරයේ මාධ්‍ය ආම්ලිකතාවයක් ඇති කිරීම මගින් පුතේ ඒ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය පාලනය කිරීමක් පුතේ කරන්නේ. බැක්ටීරියාවට ඒ මත ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසර තත්ත්වය අහුරල දැමීමක් කරන්න පුතේ. එහෙනම් හිතකර ශුද්‍ර ජීවීන් භාවිතා කරලා අර අහිතකර ශුද්‍ර ජීවීන්ගේ වැඩිවීමට අවශ්‍ය කරන මාධ්‍යයක් ඇති නොකිරීම, වැඩිවීමට අවශ්‍ය කරන තත්ත්වයන් ඔවුන්ට ඒ ආහාරය තුළ වැඩිවීමට අවශ්‍ය කරන තත්ත්වයන් ඇති නොකිරීම සඳහා ඒ සඳහා විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කර දීමක් සිදු කරන්නේ. එතකොට එවැනි මාධ්‍යයක් තුළ, ආම්ලික මාධ්‍යයක් තුළ බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ පාලනය වෙනවා පුතේ, අඩාල වෙනවා. හැබැයි මතක තියාගන්න අපි නිතරම කියනවා වගේ ආම්ලික මාධ්‍යයේදී සමහර දිලීර විශේෂවල වර්ධනය සිද්ධ වෙනවා පුතේ. ඒ සඳහා අපි එවැනි දිලීර මර්ධනය කර ගැනීම සඳහා අපි තාපමය ප්‍රතිකාරකම් වගේ දේවල් වලට යන්න වෙනවා. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. රයිට්. ඒ වගේම මේ විශේෂයෙන්ම බොහෝමයක් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ආම්ලික මාධ්‍යවලදී නිෂේධනය වීමක් සිදු වෙනවා. එහෙනම් පුතේ ජෛවීය ආහාර පරිරක්ෂණ ක්‍රම යටතේ අපි කරන්නේ පුතේ හිතකර ශුද්‍ර ජීවී භාවිතයෙන් ආහාර පරිරක්ෂණය කිරීම. මේ හිතකර ශුද්‍ර ජීවීන් ආහාර මත ක්‍රියාත්මක වෙලා පුතේ ඒ හදන සංයෝග අර අහිතකර ශුද්‍ර ජීවීන්ගේ පැවැත්මට බාධාවක් වෙනවා. අහිතකර ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට බාධාවක් වෙනවා. අහිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ඒවා බාධාවක් වෙනවා. එවැනි මාධ්‍යයකදී, එවැනි pH අගයක් සහිත මාධ්‍යයකදී මේ අහිතකර ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය අඩාල වෙලා යනවා, නිෂේධනය වෙලා යනවා. රයිට්. හොඳයි පුතේ, අපි බලමු ක්‍රමානුකූලව මොකද්ද මේ ජෛවීය ආහාර පරිරක්ෂණ ක්‍රියාවලියේදී සිදු වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ. ජෛවීය ආහාර පරිරක්ෂණය බලන්න පුතේ. හිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියා යොදා ගනිමින් අන්න බලන්නකො පුතේ. අපි දන්නවා දැන් ශුද්‍ර ජීවීන් කියපුවාම දුවේ පුතේ ඕගොල්ලෝ බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්. තමාරු ශුද්‍ර ජීවී කියපුවා අම්මෝ ශුද්‍ර ජීවීන් කියලා නේ. ඉතින් හිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියා යොදා ගැනීම මගින් ආහාර කල් තබා ගැනීම ජෛව ආහාර පරිරක්ෂණයයි. පුතේ ඕගොල්ලෝ දන්නවා මේ ශුද්‍ර ජීවීන්ට සාර්ව ව්‍යාප්තියක් තියෙනවා පුතේ. ඕගොල්ලෝ SFT වලටත් ඉගෙන ගන්නවා. තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂයටත් ඉගෙන ගන්නවා නේද පුතේ? ඉතින් අපි දන්නවා පුතේ ශුද්‍ර ජීවීන් ගත්තාම ශුද්‍ර ජීවීන්ට සාර්ව ව්‍යාප්තියක් තියෙනවා. ඒගොල්ලොන්ගේ පෘෂ්ඨීය පරිමා අනුපාතය අනුව අපි දන්නවා ඒගොල්ලොන්ට ඉක්මනින් ශීඝ්‍රයෙන් ගුණනය වීමේ හැකියාවක් තියෙනවා පුතේ. ඒක නිසා කිලෝමීටර ගණනාවක් ඉහළ වායුගෝලයේත් අපිට හමු වෙනවා ශුද්‍ර ජීවීන් පුතේ. උණුදිය උල්පත් ආශ්‍රිතව, ගිනි කඳු ආශ්‍රිතව ශුද්‍ර ජීවීන් හම්බ වෙනවා පුතේ. අපේ අත්වල ශරීරයේ පුතේ, අපි මේ ඉන්න අවට පරිසරයේ හැමතැනම පුතේ ශුද්‍ර ජීවීන්ගේ සාර්ව ව්‍යාප්තියක් තියෙනවා. හැබැයි පුතේ මතක තියාගන්න මේ හැම ශුද්‍ර ජීවියෙක්ම ව්‍යාධි ජනකයෙක් වෙන්නේ නැහැ. සියලුම ශුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයින් නෙවෙයි පුතේ. ව්‍යාධි ජනකයින් කියන්නේ ව්‍යාධි ජනනය කරනවා, ලෙඩ රෝග ඇති කරන්න හැකියාවක් තියෙන කට්ටිය. එහෙනම් පුතේ මතක තියාගන්න සියලුම ශුද්‍ර ජීවීන් පුතේ ව්‍යාධි ජනකයින් නෙවෙයි. හිතකර අපිට ප්‍රයෝජනවත් බොහෝමයක් අපේ වැඩ කටයුතු සිදු කරගන්න පුළුවන් එදිනෙදා අපිට අපේ ජීවිතේ වැදගත් කටයුතු අවස්ථාවන්, ඒ කියන්නේ වැදගත් අපේ විශේෂයෙන්ම පුතේ අපිට වැදගත් වෙන ශුද්‍ර ජීවීන් ඉන්නවා, අපිට ප්‍රයෝජනවත් ශුද්‍ර ජීවීන් ඉන්නවා. අපේ ශාරීරික ශුද්‍ර ජීවීන් හිටියට හැමෝම අපිට ශරීරයේ තියෙන ශුද්‍ර ජීවීන් ගත්තාම මේගොල්ලෝ ව්‍යාධි ජනකයින් නෙවෙයිනේ පුතේ. එහෙනම් මතක තියාගන්න ඕනේ මේ බොහෝමයක් ශුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයින් නෙවෙයි. ශුද්‍ර ජීවීන්ට පුළුවන් පුතේ ලාභ අමුද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරන්න. කුඩා රසායනික කම්හලක් වගේ පුතේ ශුද්‍ර ජීවීන්. ශුද්‍ර ජීවීන්ට පුළුවන් ලාභ අමුද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරන්න. රයිට්. බලන්නකෝ මේ එකතු වෙන කැලිකසල ජීර්ණය කරන්නේ, දි รา පත් කරන්නේ, කාබනික ද්‍රව්‍ය ජීර්ණය කරවන්නේ, කාබනික ද්‍රව්‍ය ඒවායේ මූලික khනිජ ලවණ බවට පත් කරන්නේ පුතේ ශුද්‍ර ජීවීන්. ශුද්‍ර ජීවීන්ගේ ප්‍රධානතම ශක්ති ප්‍රභවයේ කාබනික ද්‍රව්‍යනි පුතේ. එහෙනම් මතක තියාගන්න පුතේ ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී වගේම විවිධ අවස්ථාවන් වලදී අපි දන්නවා භෝග වගා කටයුතු වලදී වගේම මේ ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී ඒ වගේම මේ කසල කළමනාකරන කටයුතු වලදී පුතේ අපිට විශාල වැදගත් මෙහෙයක් ඉටු කරන හිතකර ශුද්‍ර ජීවීන් ගණනාවක්ම ඉන්නවා පුතේ. ඒක නිසා මතක තියාගන්න වැරදි අවබෝධයක් තියාගන්න එපා. සියලුම ශුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයින් නෙවෙයි පුතේ. ශුද්‍ර ජීවීන් අපිට ප්‍රයෝජනවත් ශුද්‍ර ජීවීන් ඉන්නවා. එහෙනම්
මෙන්න මේ ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන් යොදා ගනිමින් පුතේ ආහාර කල් තබා ගැනීම සඳහා මේ ආහාර පරිරක්ෂණ ක්‍රම පවත්වා ගැනීම තමයි පුතේ නැත්තම් ප්‍රයෝජනවත් නැත්තම් හිතකර ක්ෂුද්‍ර ජීවීන් භාවිතයෙන් ආහාර කල් තබා ගැනීමට කටයුතු කිරීම තමයි පුතේ මේ ජෛවීය නැත්තම් ජෛව ආහාර පරිරක්ෂණය කියලා අපිට හරලෝම හඳුන්වන්න පුළුවන් වෙන්නේ. රයිට් බලන්න පුතේ එහෙනම් හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියා යොදා ගැනීම මගින් ආහාර කල් තබා ගැනීම ජෛව ආහාර පරිරක්ෂණයයි. මොකද්ද පුතේ ජෛව ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ? කවුද? හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියා යොදා ගැනීම මගින් ආහාර කල් තබා ගැනීම. පුතේ මේ හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියා හේතුවෙන් ආහාරයේ සිදුවන භෞතික හා රසායනික වෙනස්කම් අන්න බලන්න පුතේ. ආහාරයේ බාහිරින් සිදුවන වෙනස්කම් ආහාරයේ බාහිරව සිදුවෙන වෙනස්කම් පුතේ ආහාරයේ පෙනුම ආහාරයේ වයන ආහාරයේ රසය ආහාරයේ ගන්ධය වගේ දේවල් පුතේ මේ බාහිරව ආහාරයේ බාහිර ලක්ෂණ අපිට දැන් භෞතිකව කියපුවම නේද පුතේ භෞතික වෙනස්කම් සිදු වෙන්න පුළුවන් පුතේ මේ අපි භෞතික වෙනස්කම් සිදු වෙන්න පුළුවන් පුතේ විශේෂයෙන් රයිට් ඉතින් හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියා හේතුවෙන් ආහාරයේ භෞතිකව සිදුවෙන ඒ කියන්නේ භෞතික ලක්ෂණ අපිට බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් ආහාරයේ සිදුවන භෞතික හා අන්න රසායනික වෙනස්කම් රසායනික ප්‍රතික්‍රියාවල වෙනස්කම් එන්සයිම වල සිදුවෙන වෙනස්කම් රසායනිකව ආහාරය තුල සිදුවන වෙනස්කම් pH අගේ වෙනස්කම් වගේ පුතේ රයිට් අපි දන්නවා බොහෝ ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ උදාසීන pH අගයකදී pH 6.8 7.5 අතර වගේ ප්‍රමාණයකදී තමයි බොහෝ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඊට වඩා අඩු pH අගයකට ආම්ලික pH අගයකට ආහාරයේ පත් කිරීම මගින් අර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල කරන්න ඒක හේතුවක් වෙනවා පුතේ. එහෙනම් ආහාරයක මේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කළා භෞතික වගේම රසායනික වෙනස්කම් ආහාරය තුල ඇති කිරීම මගින් පුතේ ආහාර නරක් වීමට හේතු සාධක වන අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට වැඩිවීමට ඇති ආහාරය තුල අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට වැඩිවීමට තියෙන හිතකර තත්ත්වයන් අසුරා දමනවා පුතේ. රයිට් ඊ타මත්ම පැහැදිලි මං හිතන්නේ දුවලා පුතාලා බලන්න පුතේ. හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියා හේතුවෙන් ආහාරයේ සිදුවන භෞතික හා රසායනික වෙනස්කම් අන්න pH අගේ අඩුවීම වගේ හේතු මගින් ආහාරයේ ආම්ලික තත්ත්වයකට පත් කරනවා පුතේ. එතකොට අපි දන්නවා ආම්ලික මාධ්‍යයේදී බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මොකද වෙන්නේ? අඩාල වෙනවා පුතේ. හරි. එහෙනම් භෞතික හා රසායනික වෙනස්කම් ආහාර තුල අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට මොකද්ද? වැඩිවීමට ඇති හිතකර තත්ත්වය අසුරලා දානවා. ආහාරවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට නැත්තම් රෝග ඇති කරන්න හේතු වන ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ට ආහාරයේ මත වැඩිවීමට තියෙන හිතකර තත්ත්ව මොකද කරන්නේ? අහුරලා දානවා. රයිට්. ඒක කරන්නේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් මගින්. ඒගොල්ලෝ ආහාරයේ භෞතික හා රසායනික වෙනස්කම් ඇති කරනවා. මෙන්න මේ ඇති කරනු ලබන හිතකර ක්ෂුද්‍ර ජීවීන් මගින් ඔවුන් ඒ මත ක්‍රියාත්මක වෙලා ඇති කරනු ලබන ආහාරයේ භෞතික සහ රසායනික වෙනස්කම් හේතුවෙන් පුතේ ආහාරයේ මත අහිතකර එහෙම නැත්නම් ව්‍යාධිජනක ලෙඩ රෝග ඇති කරන්න හේතු වන ක්ෂුද්‍ර ජීවීන්ගේ රයිට් ක්‍රියාකාරීත්වයට අවශ්‍ය හිතකර තත්ත්ව ආහාරයේ මත මොකද කරන්නේ? අන්න අහුරලා දානවා. එතකොට අර ව්‍යාධිජනකයන්ට ඒ තුල වැඩෙන්න අවස්ථාවක් නැහැ. අන්න ආහාරයේ පරිරක්ෂණය වෙනවා. රයිට් අන්න ආහාරයේ පරිරක්ෂණය වෙනවා. කවුද ඒ වැඩ කරේ? ජීවීන් ක්ෂුද්‍ර ජීවීන් හිතකර ක්ෂුද්‍ර ජීවීනුයි ඒ වැඩේ කරන්නේ. රයිට් දුවේ පුතේ. අපි යමු ඉදිරියට. රයිට් මෙන්න පුතේ ෆර්මන්ටේෂන් පැසීමට යනවා අපේ ජනප්‍රියම මේ ජෛවීය ආහාර පරිරක්ෂණ ක්‍රමය තමයි පුතේ පැසවීමේ ක්‍රියාවලිය. ඔබට මතක ඇති නේද පුතේ ලැක්ටික් අම්ල පැසවීම නේද පුතේ මධ්‍යසාර පැසවීම ඇසිටික් අම්ල පැසවීම විනාකර නිෂ්පාදනය කරන ආකාරය ඔබට මතක ඇති නේද ඇසිටික් අම්ල පැසවීම එහෙම පැසවීමේ ක්‍රියාවලිය නේද පුතේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරලා සිදු කරන ක්‍රියාවලිය. හොඳයි පුතේ මෙන්න පැසීම එහෙම නැත්නම් ෆර්මන්ටේෂන් කියලා කියන්නේ පුතේ ෆර්මන්ටේෂන් කියලා කියන්නේ එන්සයිම මගින් උත්පේරණය කරනු ලබන
රසායනික වෙනස් වීමක් පුතේ. බලන්නකෝ පැසවීම නැත්නම් ෆර්මන්ටේෂන් කියන්නේ එන්සයිම මගින් තමයි ඒ ක්‍රියාවලිය උත්පේරණය කරන්නේ පුතේ. උත්පේරක මගින් මොකද කරන්නේ පුතේ? ප්‍රතික්‍රියාවක සක්‍රීය ශක්තිය වෙනස් කරනවා, අඩු වැඩි කරනවා නේ පුතේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න අවශ්‍ය වෙනකොට නේද පුතේ උත්පේරක මගින් කරන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් පුතේ මතක තියාගන්න පැසීම ෆර්මන්ටේෂන් කියලා කියන්නේ එන්සයිම මගින් උත්පේරණය කරනු ලබන රසායනික වෙනස් වීමක් පුතේ. කවුද පුතේ පැසීමේ ක්‍රියාවලිය උත්පේරණය කරන්නේ? එන්සයිම මගින් පුතේ. එන්සයිම මගින් උත්පේරණය කරනු ලබන රසායනික වෙනස් වීමක් පුතේ. රයිට්? ඒක නිසා පැසවීම අපිට කියන්න පුළුවන් කොහොමද? ජෛව රසායනික පරිරක්ෂණ ක්‍රමයක් කියලා පුතේ. අන්න පුතේ එහෙනම් පැසවීම අපිට හඳුන්වන්න පුළුවන්. ඕගොල්ලොන්ගෙන් බහුවර්ණ මාදිලියේ ප්‍රශ්නයක් ඇහුවොත් ජෛව රසායනික ආහාර පරිරක්ෂණ ක්‍රමයක් වනුයේ කියලා උත්තර පහක් දීලා පැසවීමේ ක්‍රියාවලිය. නැත්නම් ව්‍යුහගත මාදිලියේ රචනා ප්‍රශ්නයක අහන්න පුළුවන් පුතේ. මේ මොකක්ද අහන්න පුළුවන් පුතේ? ජෛව රසායනික ආහාර පරිරක්ෂණ ක්‍රමයක් සඳහන් කරන්න කිව්වොත් පැසවීමේ ක්‍රියාවලිය නැත්නම් ෆර්මන්ටේෂන්. රයිට් පුතේ. එහෙනම් අපි දන්නවා පැසවීම ජෛව රසායනික පරිරක්ෂණ ක්‍රමයක්. හරි? අපි දන්නවා මෙන්න අපි අර කිව්වා වගේ පැසවීමේදී මම මුලින් කිව්වේ ආහාරයේ වර්ණය පුතේ අර මතකද කිව්වා භෞතික ලක්ෂණ සහ රසායනික ලක්ෂණ වෙනස් වෙනවා කියලා. මෙන්න පුතේ නම් පැසවීමේදී ආහාරයේ වර්ණය වයනය ටෙක්ස්ට් එක නේද පුතේ? ඒ වගේම ස්වාද පැතිකඩ අපිට අර දැනෙන ආකාරයේ ඒකේ පුතේ ආහාරයේ. රයිට්? ස්වාද පැතිකඩ වෙනස් වෙනවා පුතේ. ස්වාද පැතිකඩ වෙනස් වෙනවා. පැසවීමේදී ආහාරයේ වර්ණය වයනය මෙන්ම ස්වාද පැතිකඩ වෙනස් වීමකට ලක් වෙනවා පුතේ. රයිට්? අපි යමු ඉදිරියට. මෙන්න පුතේ පැසවීමේ ප්‍රධාන ආකාර ටික තියෙනවා. අපි යම් පුතේ පැසවීමේ ප්‍රධාන ආකාර ටික බලන්න පුතේ. අපි කලිනුත් කතා කරා අංක 1 පුතේ. පැසවීමේ ප්‍රධාන ආකාර ටික බලමු පුතේ අපි. මෙන්න පුතේ පැසවීමේ ප්‍රධාන ආකාර. අපි පැසවීමේ ප්‍රධාන ආකාර අංක 1 පුතේ ලැක්ටික් අම්ල පැසවීම. අංක 2 පුතේ මධ්‍යසාර පැසවීම. අංක 3 ඇසිටික් අම්ල පැසවීම. රයිට්? CH3COOH CH3CH3CH2COOH COOH නේ අපි කියනවා විනාකිර නිෂ්පාදනය නේද පුතේ? මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලිය මේ සඳහා හේතු වන නේද පුතේ? ලැක්ටික් අම්ල පැසවීම සඳහා හේතු වන බැක්ටීරියාකාර මධ්‍යසාර පැසවීම නේද? ඇසිටික් අම්ල පැසවීම විනාකර නිෂ්පාදනය නේද පුතේ? රයිට්? එතකොට විශේෂයෙන්ම නේද සෙප්ටි වලටත් කරන්නේ පුතේ වයින් නිෂ්පාදනය, බියර් නිෂ්පාදනය වගේ නිෂ්පාදන තියෙනවා. මේ ක්ෂුද්‍රජීවී භාවිතා කරලා සිදු කරන නිෂ්පාදන නේද පුතේ? යෝගට්, මුදවාපු කිරි, මී කිරි කියන්නේ නේද පුතේ? මුදවපු කිරි නේද පුතේ? චීස් නේද පුතේ? අපි මේ වාගේදී මුහුමක් විදිහට මී කිරි නිෂ්පාදනයේදී නේද පුතේ ක්ෂුද්‍රජීවීන් යොදා ගන්නවා නේද? මුහුමක් විදිහට නේද පුතේ? සතහා අදාළ බැක්ටීරියා යොදා ගන්නවා මුහුමක් විදිහට නේද පුතේ? මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී නේ ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ පරිරක්ෂණ ක්‍රමයක් විදිහට පුතේ ඒ ජෛව ආහාර පරිරක්ෂණ ක්‍රම මගින් මේ ක්‍රියාවලිය සිදු කරනවා පුතේ. රයිට්? ඉතින් ඒකයි මම කිව්වේ පුතේ ක්ෂුද්‍රජීවීන් කියන්නේ රසායනික කම්හලක් වගේ පුතේ. බලන්නකෝ අපිට මොනතරම් ප්‍රයෝජනවත් හිතකර ක්ෂුද්‍රජීවීන් ඉන්නවද? රයිට්? එහෙනම් පැසවීමේ ප්‍රධාන ආකාර ටිකයි කතා කරේ පුතේ. ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නයක පැසවීමේ ප්‍රධාන ආකාර සඳහන් කරන්න කිව්වොත් පුතේ ඔබ දැනටවත් දන්නවා පුතේ පැසවීමේ ප්‍රධාන ආකාර ටික ලැක්ටික් අම්ල පැසවීම, මධ්‍යසාර පැසවීම සහ ඇසිටික් අම්ල පැසවීමයි පුතේ ඒ ප්‍රධාන ආකාර තුන විදියට අපි සඳහන් කරන්න ඕන. හොඳයි පුතේ අපි බලමු එතකොට මේ ලැක්ටික් අම්ල පැසවීමේ මූලධර්මයේදී පුතේ මේ ලැක්ටෝසීනි ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පුතේ ලැක්ටික් අම්ලයේ බවට පත් කරනවා. කවුද පුතේ මෙතන මේ බැක්ටීරියාව වෙන්නේ? ලැක්ටික් අම්ල බැක්ටීරියා. අපිට යාට කියන්න පුළුවන් පුතේ අපි වෙනත් පැනකින් මේ පාවිච්චි කරමුනේ. එයාට අපිට කියනවා මෙයා ලැක්ටෝසීනි පුතේ ලැක්ටෝසීනි.
බලන්න පුතේ ලැක්ටෝසීනි ලැක්ටෝසීනි මත කවුද පුතේ මේ ලැක්ටික් අම්ල බැක්ටීරියා පුතේ ක්‍රියාත්මක වෙන්නේ කවුද පුතේ ලැක්ටික් අම්ල බැක්ටීරියා right කවුද පුතේ ලැක්ටික් අම්ල බැක්ටීරියා right ලැක්ටික් අම්ල බැක්ටීරියා පුතේ ලැක්ටෝසීනි කවුද පුතේ මත ක්‍රියාත්මක වන බැක්ටීරියාව ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පුතේ ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා අන්න පුතේ කවුද පුතේ මේ ක්‍රියාව කරන බැක්ටීරියාව පුතේ ලැක්ටික් අම්ල බැක්ටීරියාව කවුද පුතේ මේ ක්‍රියාවලියට භාජනය ලැක්ටෝසීනි මේ බලන්න ප්‍රතික්‍රියාව ලැක්ටික් අම්ල පැසවීමේ මූලධර්මයේ ප්‍රතික්‍රියාව බලන්න පුතේ ලැක්ටික් අම්ල පැසවීමේ ක්‍රියාවලිය සමීකරණය බලන්න පුතේ මේ බලන්න ලැක්ටෝසීනි මත පුතේ ලැක්ටික් අම්ල බැක්ටීරියා ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පුතේ ලැක්ටෝසීනි පත් වෙනවා කවුද ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා පුතේ කවුරු බවට පුතේ පත් වෙන්නේ ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා එතකොට පුතේ මේකෙන් මොකද වෙන්නේ මේ ලැක්ටික් අම්ලය නිපදවීම මගින් පුතේ මේකෙදී මොකද කරන්නේ මේ හිතකර ශුද්‍රජීවීන් මගින් මෙහිදී ශුද්‍රජීවීන්ගේ වර්ධනයට නුසුදුසු pH අගයක් නිර්මාණය වේ මෙන්න බලන්න පුතේ මෙයා අම්ලයක් නේ පුතේ අම්ලයක් කියන්නේ පුතේ එයාගේ pH අගය අඩුයිනේ පුතේ එතකොට අපි දන්නවනේ පුතේ බොහෝ ව්‍යාධිජනක ශුද්‍රජීවීන් ක්‍රියාත්මක වෙන්නේ පාඩමේ මුලදී අපි ඉගෙන ගත්තානේ උදාසීන pH අගයකදී කියලා පුතේ pH 6.8 7.5 අතර ප්‍රමාණයක උදාසීන pH අගයකදී කියවනේ පුතේ බොහෝමයක් ව්‍යාධිජනක මේ බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වයේ වර්ධනය හොඳින් සිද්ධ වෙන්නේ එහෙනම් පුතේ දැන් මේ ක්‍රියාවලියේදී ලැක්ටික් අම්ලයයි හදලා තියෙන්නේ අම්ලයක් කියන්නේ අයන්නෙන් අයන්න pH අගය අඩුයි කියන්නේ ආම්ලික තත්ත්වයකට පත් වෙන්නේ පුතේ එහෙනම් අපි දන්නවා ආම්ලික මාධ්‍යයකදී බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා පුතේ රයිට් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ සඳහා තියෙන හිතකර පරිසර තත්ත්වය ඇහිරිලා යනවා පුතේ මේ මාධ්‍යයේ ආම්ලිකතාවය නිසා ඒකයි පුතේ කියන්නේ බලන්න මෙහිදී ශුද්‍රජීවීන්ගේ වර්ධනයට හරිද නුසුදුසු pH අගයක් නිර්මාණය වේ ශුද්‍රජීවීන්ගේ වර්ධනයට නුසුදුසු pH අගයක් වර්ධනය වෙන්නේ pH අගය අඩු වෙනකොට ආම්ලිකයි අයන්නෙන් අයන්න මතක තියාගන්න pH අගය අඩු වෙනවා කියන්නේ ආම්ලිකයි එහෙනම් හරි අපිට මේ ආකාරයට පුතේ ලැක්ටික් අම්ල පැසවීම මගින් ගෝවා පරිරක්ෂණය කරන්න පුළුවන් පුතේ ලැක්ටික් අම්ල පැසවීම මගින් ගෝවා පරිරක්ෂණය සිදු කරන්න පුළුවන් රයිට් ගෝවා සකස් කරලා ගෝවා අපිට කල් තබා ගැනීම සිදු කරගන්න පුළුවන් පුතේ එමගින් සකස් කරන ලද ආහාර කල් තබා ගැනීම සඳහා අපිට මේ ලැක්ටික් අම්ල පැසවීමේ ක්‍රියාවලිය මගින් අපිට ගෝවා පරිරක්ෂණය සිදු කරගන්න හැකියාව තියෙනවා හොඳයි පුතේ ඒ වගේම මේ පැසවීමේ ක්‍රියාවලිය මගින් පුතේ අපිට කිරියාසිත ආහාර පරිරක්ෂණය කරගන්න පුළුවන් අපි දන්නවා කිරි සාමාන්‍යයෙන් ස්වභාවයෙන් අපිට වැඩි කාලයක් ගබඩා කරලා නිකන් තියන්න බැහැ පුතේ ඒක නිසා අපිට මේ වගේ මේ පරිරක්ෂණ ක්‍රම පැසවීමේ ක්‍රියාවලිය භාවිතා කරලා පුතේ චීස් යෝගට් මුදවාපු කිරි වගේ දේවල් ශනිකව ඉක්මනින් නිෂ්පාදනය කරලා ඒවා කල් තියා ගැනීමේ හැකියාව තියෙනවා දුවේ පුතේ මේ කිරියාසිත නිෂ්පාදන අපිට මේ අපි දැන් වගේම පුතේ මීට අමතරව අපි දන්නවා සමහර දේවල් තියෙනවා මේ එක කාලයකට පමණක් තියෙන දේවල් පුතේ තියෙනවා පුතේ සමහර දේවල් අපි දන්නවා දැන් සමහර දේවල් අවාරයක් එනවා ඒ කාලෙට නෑ අතිරික්ත වැඩිපුර තියෙන කාල තියෙනවා පුතේ සමහර අස්වනු සමහර දේවල් අතිරික්තව වැඩිපුර තියෙන කාලෙදී පුතේ අර නැති කාලයේදී ප්‍රයෝජනෙට ගැනීම සඳහා අපිට මේ පැසවීමේ පරිරක්ෂණ ක්‍රම භාවිතා කරලා පුතේ කල් තබා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ වයින් නිෂ්පාදනය වගේ දේවල් අපිට සිදු කරලා තියාගන්න පුළුවන් ඒ වගේම කිරි නිෂ්පාදනත් අපිට ඒ ආකාරයට පුතේ යෝගට් චීස් මුදවාපු කිරි චීස් ආශ්‍රිත වෙනත් නිෂ්පාදනය කරලා අපිට ඉක්මනින් ඒ වගේ දේවල්
පරිරක්ෂණය කරන්න පුළුවන් පුතේ මෙන්න මේ පැසවීමේ ක්‍රියාවලිය භාවිතා කරලා. රයිට් පුතේ බලන්න මධ්‍යසාර පැසවීමේ මූලධර්මය. පුතේ මේ මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලිය ගත්තාම මේ අතීතයේ සිටම පුතේ සිදුවෙච්ච ක්‍රියාවලියක් විශේෂයෙන්ම ඔබ අරක්කු නිෂ්පාදනය ගත්තහම පුතේ මේ අතීතයේ සිටම මේ පැසවීමේ ක්‍රියාවලිය භාවිතා කරලා ශුද්‍රජීවීන් භාවිතයෙන් සිදුවන ක්‍රියාවලියක් පුතේ. මේකේ කාබෝහයිඩ්‍රේට උපස්තරයක් මත තමයි පුතේ මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට උපස්තර සරල සීනි බවට පත් කර ගැනීම සිදු වෙනවා පුතේ. මුලින්ම ග්ලූකෝස් නේද සරල සීනි බවට පත් කර ගැනීම සිදු වෙනවා පුතේ. අතීතයේ සිටම මේ ක්‍රියාවලිය පුතේ මේ ශුද්‍රජීවීන් භාවිතා කරලා මේ මධ්‍යසාර ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම පුතේ ඉතාමත් ජනප්‍රියයි. අරක්කු නිෂ්පාදනය නේද පුතේ, වයින් නිෂ්පාදනය, රා නිෂ්පාදනය, බියර් නිෂ්පාදනය වගේ නිෂ්පාදන අපිට හඳුන්ලා දෙන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම මේ කාබෝහයිඩ්‍රේට් උපස්තර මත, විශේෂයෙන්ම මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් උපස්තර පුතේ සරල සීනි බවට පත් කරගන්න ඕනේ. ඊට පස්සේ පුතේ මේ මත ක්‍රියාත්මක වන ඊස්ට් නේද පුතේ, සැකරොමයිසිස් කියනවා පුතේ අපි ඊස්ට් ක්‍රියාත්මක වෙනවා පුතේ මේ මත. සරල සීනි මත මේ ඊස්ට් නැත්තම් සැකරොමයිසිස් කියන ශුද්‍රජීවීන් ක්‍රියාත්මක වීම මගින් පුතේ අපි දන්නවා මේවා එතනෝල් බවට පත් වෙනවා. ඉතින් මේ මගින් අපි දන්නවා මේවා විශේෂයෙන්ම මේ නිෂ්පාදනවල අතුරුඵල විදිහට පුතේ අපිට මේ එතනෝල් නිෂ්පාදනය වෙනවා පුතේ. මේ නිෂ්පාදන එතනෝල් මගින් අපි දන්නවා විවිධ නිෂ්පාදන, මේ අරක්කු ආශ්‍රිත නිෂ්පාදන පුතේ, මධ්‍යසාර ආශ්‍රිත නිෂ්පාදන විදිහට බියර්, වයින්, රා නේද දුවේ පුතේ මෙවැනි නිෂ්පාදන සිදු කරනු ලබනවා පුතේ. රයිට්. එතකොට මේකෙදි විශේෂයෙන්ම මේ සංකේ උපස්තරය විදිහට පුතේ කාබෝහයිඩ්‍රේට් උපස්තරය යොදාගන්නේ. ඒවා සරල සීනි බවට පත් කරලා පුතේ ඒවා ඊස්ට් මගින් එතනෝල් බවට පත් කිරීම සිදු වෙනවා. මධ්‍යසාර පැසවීමේදී ඒකයි පුතේ සිදු වෙන්නේ. ඊස්ට් සැකරොමයිසිස් කියනවා ඊස්ට් වලට පුතේ අපි. රයිට්. ඊට පස්සේ ඇසොටෝබැක්ටර් මගින් මේ විනාකිරි නැත්නම් ඇසිටික් අම්ලය මගින් පැසවීමේ මූලධර්ම ඇසොටෝබැක්ටර් භාවිතා කළා. බලමු අපි. රයිට්. විනාකිරි නිෂ්පාදනයේ බලමු පුතේ. මේකෙදි ඇසිටික් අම්ල පැසවීමේ මූලධර්මය. එහෙනම් ස්වවායු තත්ත්වය යටතේ. මොකද්ද පුතේ ස්වවායු තත්ත්වය යටතේ කියන්නේ? අපි දන්නවා දැන් බැක්ටීරියා ගත්තාම මේවා පුතේ අපි දන්නවා ස්වවායු, නිර්වායු, වෛකල්පික. රයිට්. ඒ කියන්නේ ස්වවායු කියන්නේ පුතේ ඒ ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නැත්නම් බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය සඳහා අනිවාර්යෙන්ම ඔක්සිජන් පැවතිය යුතුයි පුතේ ඔවුන්ට. හරි. ඒ වගේම නිර්වායු කියන්නේ පුතේ ඔවුන්ට මේ ඔවුන්ගේ ශ්වසන ක්‍රියාවලිය සඳහා, ඔවුන්ගේ වර්ධන ක්‍රියාවලිය, ශක්තිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය සඳහා පුතේ ඔවුන්ට නිර්වායු තත්ත්වයට, ඔක්සිජන් රහිත තත්ත්වයට සිදු කරන්න පුළුවන් පුතේ. වෛකල්පික කියපුවාම පුතේ ඔක්සිජන් සහිත හෝ ඔක්සිජන් රහිත කියන මේ අවස්ථා දෙකේදීම ක්‍රියාත්මක වෙන්න පුළුවන් ශුද්‍රජීවීන් නැත්තම් බැක්ටීරියා ආකාර. එහෙනම් ස්වවායු කියපුවාම අනිවාර්යයෙන්ම ඔක්සිජන් අවශ්‍යයි. හරි. එහෙනම් අපි ඇසිටික් අම්ල පැසවීමට ගියොත් පුතේ, ඇසිටික් අම්ල පැසවීමේ මූලධර්මයට ගියොත් පුතේ අපි මේ ස්වවායු තත්ත්වය යටතේ පුතේ කාබෝහයිඩ්‍රේට් හරිද මධ්‍යසාර ඇසිටික් අම්ලයේ බවට පත් වෙනවා පුතේ. බලන්නකෝ පුතේ මේ ස්වවායු තත්ත්වය යටතේ කාබෝහයිඩ්‍රේට් කවුරු බවටද පුතේ? මධ්‍යසාර, ඒ වගේම ඇසිටික් අම්ලයේ බවට පත් වෙනවා නේද පුතේ? ඇසිටික් අම්ලයේ බවට පත් වෙනවා. මේ ඇසිටික් අම්ල පැසවීමෙන් තමයි පුතේ විනාකිරි නිෂ්පාදනය සිදු කරන්නේ. මතක තියාගන්න, ඇසිටික් අම්ල පැසවීමෙන් තමයි පුතේ විනාකිරි නිෂ්පාදනය සිදු වෙන්නේ. රයිට්. හරි. අපි බලමු. මේ බලන්න. රයිට්. මෙතනදී බලන්න පුතේ නැවතත් අපි ලැක්ටික් අම්ලයේ නිපදවන බැක්ටීරියා, ලැක්ටික් අම්ල බැක්ටීරියා හරිද? ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් කවුරු බවටද පුතේ පත් කරේ? ලැක්ටික් අම්ලයේ බවට පත් කරා. අන්න බලන්න. ලැක්ටික් අම්ලයේ නිපදවන බැක්ටීරියා වලට තමයි අපි ලැක්ටික් අම්ල බැක්ටීරියා කිව්වේ පුතේ. ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් දුවේ පුතේ මොකක්ද කරන්නේ? ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ලැක්ටික් අම්ලයේ බවට පත් කරා. ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ලැක්ටික් අම්ලයේ බවට පත් කරා.
මේ විදියට ඇති කරනු ලබන ආම්ලික තත්ත්ව පුතේ ලැක්ටික් අම්ලය කියන්නේ ආම්ලික තත්ත්වයක්නේ මාධ්‍යයේ pH ගේ අඩු වෙනවනේ එහෙනම් පුතේ මෙන්න මේ විදියට ඇති කරනු ලබන ආම්ලික තත්ත්වය යටතේ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට නුසුදුසු අන්න බලන්න ඒ ආහාර මත මේ ආකාරයට ඇති කරනු ලබන ආම්ලික තත්ත්වයේ පුතේ ආහාර මත ඒක වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට නුසුදුසු pH අගයක් ගොඩ නගනවා අන්න බලන්න ආහාර නරක් වීමට හේතු වන්න පුළුවන් ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට නුසුදුසු පරිසර තත්ත්වයක් ඇති කරනවා පුතේ ඒ කියන්නේ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට නුසුදුසු අඩු pH අගයක් සහිත පරිසරයක් නිර්මාණය වෙනවා පුතේ අන්න බලන්න එහෙනම් right බලන්න මෙසේ ඇති කරනු ලබන ආම්ලික තත්ත්ව යටතේ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට නුසුදුසු අඩු pH අගයක් සහිත පරිසරයක් නිර්මාණය වෙනවා ඇතැම් ලැක්ටික් අම්ල බැක්ටීරියා ලැක්ටික් අම්ලය පමණක්ම නිපදවනු ලබන අතර හරිද සමහර ලැක්ටික් අම්ල බැක්ටීරියා ලැක්ටික් අම්ලය විතරක්ම නිපදවනලු නමුත් තවත් සමහර නැත්නම් තවත් සමහර ලැක්ටික් අම්ල ප්‍රතික්‍රියා ලැක්ටික් අම්ලයට අතිරේකව මේ බලන්න ලැක්ටික් අම්ලයට අමතරව පුතේ CO2 කාබන් ඩයොක්සයිඩ් එස්ටර අම්ල හා මධ්‍යසාරද නිපදවනු ලබයි right පැහැදිලි නේද සමහර ලැක්ටික් අම්ල බැක්ටීරියා ලැක්ටික් අම්ලයේ පමණයිලු නිපදවන්නේ නමුත් තවත් සමහර ඇතැම් ලැක්ටික් අම්ල බැක්ටීරියා පුතේ ලැක්ටික් අම්ලයට අතිරේකව අමතරව කාබන් ඩයොක්සයිඩ් එස්ටර අම්ල හා මධ්‍යසාර නිපදවීම සිදු කරනු ලබනවා හරි හොඳයි දුවේ පුතේ අපි බලමු මේ ආහාර කර්මාන්තයේදී විවිධ අවස්ථාවලදී වැදගත් වන මේ ලැක්ටික් අම්ල බැක්ටීරියා වර්ග ටිකක් පුතේ මොකද පුතේ අපි බලන්න යන්නේ විභාගෙදී අනිවාර්යයෙන්ම අහනවා පුතේ ආහාර කර්මාන්තයේදී විවිධ අවස්ථාවලදී වැදගත් වන ලැක්ටික් අම්ල බැක්ටීරියා ටිකක් බලමු පුතේ අපි ලැක්ටික් අම්ල බැක්ටීරියා ටිකක් බලමු පුතේ අපි ආහාර කර්මාන්තයේදී විවිධ අවස්ථාවලදී වැදගත් වන ලැක්ටික් අම්ල බැක්ටීරියා ටිකක් බලමු පුතේ අපි හරි right බලන්න පුතේ මේ ලැක්ටික් අම්ල බැක්ටීරියා විශේෂ එක පැත්තක තියෙන්නේ අනිත් පැත්තේ ඊට අදාළ ආහාර කාණ්ඩේ පුතේ ලැක්ටික් අම්ල බැක්ටීරියා විශේෂ තියෙනවා පුතේ ඊට අදාළ ආහාර කාණ්ඩේ තියෙනවා මෙන්න පුතේ ආහාර කර්මාන්තයේදී විවිධ අවස්ථාවලදී වැදගත් වන මේ ලැක්ටික් අම්ල බැක්ටීරියා වර්ග කිහිපයක් පුතේ මේ ස්ට්‍රෙප්ටොකොකස් තර්මෝපිලස් ඉන්නවා පුතේ කවුද පුතේ එක්කෙනෙක් ස්ට්‍රෙප්ටොකොකස් තර්මෝපිලස් පුතේ කිරියාශ්‍රිත නිෂ්පාදන තමයි ඊට අදාළ ආහාර කාණ්ඩේ අහයි පුතේ කිරියාශ්‍රිත ආහාර කිරියා ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැදගත් වන ලැක්ටික් අම්ල බැක්ටීරියා විශේෂයක් වෙන්නේ පුතේ ස්ටෙප්ටොකොකස් තර්මෝපිලස් right මෙහෙම විද්‍යාත්මක නම් ඇල අකුරෙන් ලියනවා නම් වෙන වෙනම ඉරි අඳින්න ඕනේ නැහැ පුතේ සාමාන්‍ය අකුරෙන් අපි ලියනකොට අපි මේ විශේෂ නාමයටත් ගණනාමයටත් විශේෂ නාමයටත් ගණනාමයටත් වෙන වෙනම ඉරි අඳීම සිදු කරන්න ඕනේ ද්විපද නාමකරණය ඔබට මතක ඇති කැරලස් ලිනෝයස්ගේ නේද ඒකෙදි මුලින්ම විද්‍යාත්මක නාමයේ right අපි දන්නවා පළවෙනි නාමයේ නේ පුතේ අපි පටන් ගන්නේ පළවෙනි නාමයේ මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ ඉතිරි අකුරු සියල්ලමත් අනිත් නේද පුතේ right ඊට පස්සේ අපි දන්නවා ඉතිරි අකුරු සියල්ලම පුතේ ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින් සඳහන් කරලා තියෙනවා මේ ඇල අකුරු වලින් ලියනවා නම් මේ ගණනාමයේ සහ විශේෂ නාමයට වෙන වෙනම අපි යටින් ඉරි අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙහෙම තියන්න පුළුවන් නැත්තම් වෙන වෙනම ඉරි දෙකක් අඳින්න ඕනේ නම් දෙකට වෙන වෙනම හරි හරි එතකොට ගණනාමයේ සහ විශේෂ නාමයට වෙන වෙනම ඉරි දෙකක් අඳින්න ඕනේ right
එතකොට කිරියාශ්‍රිත මං මෙතන මේ ඉරක් අදිනවා සම්පූර්ණ ඉරක් මං අදිනවා. නමුත් මේ ඇලාකුරු ලියනකොට ඉරි අඳින්න අවශ්‍ය නැහැ කියන එක මතක තියාගන්න. හරි. මම මේක හයිලයිට් කරලා පෙන්වන්න ඕන හින්දා රතු පාටින් අදිනවා. මෙන්න කිරියාශ්‍රිත නිෂ්පාදන සඳහා වැදගත් වන ලැක්ටික් අම්ල බැක්ටීරියා ටික. ස්ටෙප්ලොකොකස් තර්මොෆිලස්, ස්ටෙප්ලොකොකස් ලැක්ටිස් ඉන්නවා, ස්ටෙප්ලොකොකස් සමෝරිස් ඉන්නවා. රයිට්. කිරියාශ්‍රිත නිෂ්පාදන වලට. හරි. ඒ වගේම මස් සහ එළවලු සඳහා පුතේ සිව්ඩොකකස් සෙරවිසෙයි. රයිට්. සිව්ඩොකකස් සෙරවිසෙයි. ඒගොල්ලෝ මස් සහ එළවලු සඳහා වැදගත් වෙන්නේ. මස් සහ එළවලු සඳහා. හරි. ඊට පස්සේ අපි බලමු එළවලු පළතුරු යුෂවලට ලියුකොනෝස්ටොක් මෙසෙන්ටිරෝඩස් නේ මෙසෙන්ටිරෝඩස් වෙනවා එළවලු සහ පළතුරු යුෂ සඳහා පුතේ. ඊට පස්සේ තවත් ආකාරයක් ගන්න පුළුවන් අපිට ලැක්ටෝබැසිලස් ඩෙක්ස්ටරා නයිකම් බලන්නකෝ. ඩෙක්ස්ටරා නයිකම්. රයිට්. විද්‍යාත්මක නල් ලියනකොට දරුවනේ හරියටම ලියන්න ඒ වගේ අකුරු සහ ස්පෙලින්ස් වගේම සමහර අවුරුදු වල නම් මේ ස්පෙලින්ස් වලට සිංහලෙන් ලිව්වත් මේකට ලකුණු දීලා තියෙනවා. නමුත් මේ සමහර අවස්ථාවල මේ සමහර ඒකකොලදී මේ එකකෙදී ලියද්දි අනිවාර්යයෙන්ම මේ ස්පෙලින්ස් උත් හරියටම ලියන්න පුරුදු වෙන්න. එතකොට ගැටලුවක් නැහැ. ඒක වැඩි වෙහසක් නැතුව පාඩම් කරගන්න පුළුවන්. එළවලු පළතුරු යුෂ වලට අදාළ ලැක්ටික් අම්ල බැක්ටීරියා විශේෂ ටික. ලැක්ටෝබැසිලස් ඩෙක්ස්ටරා නයිකම්. රයිස් ඩෙක්ස්ටරා නයිකම් කියලා කිව්වම හරි. දැන් ඒක ප්‍රොනවුන්ස් වෙන විදිහ වගේම පුතේ මේකේ මේ විද්‍යාත්මක නම ලියනකොට හරියටම අකුරු ටික ස්පෙලින්ස් ටික හරියට ලියන්න. සමහර අවුරුදු වල නම් මේ සමහර අවුරුදු වල මේකේ සිංහලෙන් මේ නම ලියලා තිබ්බත් සමහර ඒවා වගේ අර පස සම්බන්ධය වගේ දෙහිම ලකුණු දීලා තිබ්බා. නමුත් මේ ආහාර සම්බන්ධව ලියනකොට ඕගොල්ලෝ මුල ඉඳලම පුරුදු වෙන්න හරියටම විද්‍යාත්මක නාමය ලියන්න පුරුදු වෙන්න. එතකොට ගැටලුවක් නැහැ. එතකොට මේ ආහාර කර්මාන්තයේදී විවිධ අවස්ථාවලදී වැදගත් වන ලැක්ටික් අම්ල බැක්ටීරියා ටිකයි පුතේ මේකේ සඳහන් වෙලා තියෙන්නේ. රයිට්. හොඳයි පුතේ. ඒ වගේම අපිට තවත් එකක් කියන්න ඕනේ පුතේ මෙතනදී C2H5OH එතිල් මධ්‍යසාර ඇසටෝබැක්ටර් රයිට්. ඇසටෝබැක්ටර් මගින් පුතේ CH3 COOH plus H2O හදනවා පුතේ ඇසටෝබැක්ටර් මගින්. මේ අපි දැන් මෙතන මේ බලන්න මේක නාමක මේක විශේෂයෙන් කියනවා පුතේ මෙතනදී මේ විනාකිරි නිෂ්පාදනය වෙනවා. CH3 COOH ඇසිටික් අම්ලයේ විනාකිරි නිෂ්පාදනයේදී. ඒක අපිට මතක් කියන්න බැරුණා එතනදී. රයිට්. මෙතෙන්ද අපි කියනවා පුතේ ඇසටෝබැක්ටර් මගින් පුතේ රයිට්. ඇසටෝබැක්ටර් මගින් පුතේ C2H5OH මෙයා එතිල් මධ්‍යසාර. කොහොමද පුතේ මේ එත්මෙත් ප්‍රොප් බියුට් කියලා මේ කාබන් වල නාමකරණය වෙන්නේ පුතේ? අපි කියනවා කාබන් එකක් නම් අපි කියන්නේ එකක් නම් කියන්නේ පුතේ මෙතන. එහෙම මතක ගන්න පටල ගන්න එපා. එකක් නම් මෙතන තමයි එකක් තියෙන්නේ. මෙතන මෙත්. රයිට්. එතන නම් දැන් කාබන් සංඛ්‍යාව දෙකක් නම් අපි කියන්නේ එතිල් කියලා. එතන එතිල් මධ්‍යසාර. ඒ කියන්නේ C2H5OH. මේ එතිල් මධ්‍යසාර පුතේ C2H5OH මෙයා කියනවා එතිල් මධ්‍යසාර. කවුද මෙයා? රයිට්. එතිල් මධ්‍යසාර. කාබන් පරමාණු සංඛ්‍යාව දෙකයිනේ. මෙයා එතිල් මධ්‍යසාර C2H5OH ඇසටෝබැක්ටර් මගින් පුතේ මොකද කරන්නේ? හදනවා CH3COOH ඇසිටික් අම්ලය. නේද පුතේ? ඇසිටික් අම්ලය සහ H2O ජලය හදනවා. ඇසිටික් අම්ලයේ H2O ජලය හදනවා. මේ අර මධ්‍යසාර එතිල් මධ්‍යසාර මගින් විනාකිරි නිෂ්පාදනයේ ඇසටෝබැක්ටර්. හරිනේ පුතේ? ඇසටෝබැක්ටර් මගින් CH3COOH සහ H2O ජලය හදනවා. රයිට්. ඒකත් මතක තියාගන්න. රයිට්.
හරි. එතකොට පුතේ මේ අපි සඳහන් කරපු ශුද්‍ර ජීවීන්ට අමතරව පුතේ ලැක්ටෝබැසිලස් ලැක්ටික් හරි ඒ වගේම ලැක්ටෝබැසිලස් ඇසිඩෝෆිලස් මම මේ ඇලාකුරු ලියනකොට ඉරි ගහන්න අවශ්‍ය නැහැ මම මේක හයිලයිට් කරලා පෙන්නන්න ඕන හින්දායි පෙන්නන්නේ ලැක්ටෝබැසිලස් ලැක්ටික් ඒ වගේම ලැක්ටෝබැසිලස් ඇසිඩෝෆිලස් ඒ වගේම ලැක්ටෝබැසිලස් ප්ලැන්ටාරන් රයිට් කියන ශුද්‍ර ජීවීනුත් පුතේ ආම්ලික මාධ්‍ය තනන එළවලු හා කිරි ආශ්‍රිත නිෂ්පාදන පැසවීමේදී වැදගත් වෙනවා. තවත් ආකාරයකට කියනවා නම් පුතේ ආම්ලික මාධ්‍ය තනන එළවලු සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පැසවීමේදී වැදගත් වන තවත් බැක්ටීරියා ආකාර විදිහට පුතේ ලැක්ටෝබැසිලස් ලැක්ටික් මේ තවත් ශුද්‍ර ජීවි ආකාර විදිහට ලැක්ටෝබැසිලස් ලැක්ටික් ලැක්ටෝබැසිලස් ඇසිඩෝෆිලස් ඒ වගේම ලැක්ටෝබැසිලස් ෆැන්ටාරන් කියන ශුද්‍ර ජීවීනුත් ආම්ලික මාධ්‍ය හදනවා පුතේ ඒගොල්ලෝ එළවලු සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පැසවීමේදී දුවේ පුතේ වැදගත් වෙනවා. එළවලු හා කිරි ආශ්‍රිත නිෂ්පාදන පැසවීමේදී පුතේ ඔවුන් වැදගත් වෙනවා. හරි එතකොට මෙන්න බලන්න මං කියපු ඇසිටික් අම්ල බැක්ටීරියා කාණ්ඩ ඇසටෝබැක්ටර් රයිට් මෙන්න අපි ඒ ටග් ගාලා කරන්නේ මේ බලන්නකො ඇසටෝබැක්ටර් අපි ඒක සමීකරණයක් ලියලා පෙන්නුවේ ඊළඟට කතා කරන්න තියෙන හින්දා කලින් කතා කරා නම් ඒක හොඳයි නමුත් අපි මතක් වෙච්ච තැන ටග් ගාලා කතා කරා C2H5OH එතිල් මධ්‍යසාරනේ නේද ඊළඟට මෙන්න ඇසිටික් අම්ල බැක්ටීරියා කාණ්ඩ මේ බලන්න කවුද ඇසටෝබැක්ටර් ඇසිටි ස්වවායු තත්ත්ව යටතේ කාබෝහයිඩ්‍රේට් ඒ වගේම මධ්‍යසාර හෝ ඇසිටික් අම්ලය බවට පත් කරයි. හරි ස්වවායු තත්ත්ව යටතේ කවුද පුතේ ඇසිටික් අම්ල බැක්ටීරියා කාණ්ඩ තමයි ඇසටෝබැක්ටර් ඇසිටි කියන කෙනා. ස්වවායු තත්ත්ව යටතේ කාබෝහයිඩ්‍රේට් මධ්‍යසාර හෝ ඇසිටික් අම්ලය බවට පත් කරයි. ඇසිටික් අම්ලයට හැදුනේ CH3COOH ඇසිටික් අම්ලය බවට පත් වුණා. රයිට්. හරි පුතේ මේ සංසිද්ධිය විනාකිර නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වෙනවා. අන්න විනාකිර නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වන සංසිද්ධියයි පුතේ සමීකරණය අසුරෙන් ඇඳලා පෙන්වුවේ. එහෙනම් මෙම සංසිද්ධිය විනාකිර නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වෙනවා. ඒ වගේම විවිධ ඊස්ට් වර්ග අපි කිව්වේ කවුද ඊස්ට් කියන්නේ සැකරොමයිසිස් ඊස්ට් මධ්‍යසාර පැසවීමේදී අපි යොදාගන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් උපස්තර මත සරල සීනි මත ඊස්ට් නේද පුතේ සැකරොමයිසිස් විවිධ ඊස්ට් වර්ග මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලිය සඳහා අන්න බලන්න මොකද්ද පුතේ මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන අතර ඇස්පර්ජිලස් හරිද ඒ වගේම ඔරිසේ ඒ වගේම රයිසෝපස් මේගොල්ලෝ දිලීර පුතේ ෆංගස් මේගොල්ලෝ සැකරොමයිසිස් කියන්නේ ෆංගස් මේගොල්ලෝ දිලීර හරිද මේ බලන්න ඊස්ට් වර්ග කියන්නේ මේගොල්ලෝ දිලීර ඇස්පර්ජිලස් කියන්නේ දිලීර රයිට් ඒ වගේම ඔරිසේ කියන්නේ මේ දිලීර පුතේ රයිට් ඔරිසේ මේ දිලීර පුතේ ඒ වගේම රයිසෝපස් කියන්නේ මේගොල්ලෝ දිලීර වැනි දිලීර යොදා ගනිමින් මොනවද සෝයා සෝස් වැනි ආහාර නිෂ්පාදන සකස් කිරීම සිදු කරනවා. මොනවද පුතේ සෝයා සෝස් වැනි ආහාර නිෂ්පාදන සකස් කිරීම සිදු කරනවා. රයිට් පැහැදිලිනේ? හරි. පැසවීම සම්බන්ධ රසායනික තත්ත්ව ගැන පොඩ්ඩක් බලමු පුතේ. හොඳයි දරුවනේ. රයිට් අපි බලමු පුතේ පැසවීම හා සම්බන්ධ රසායනික තත්ත්ව බලමු පුතේ. පැසීම නැත්නම් අපි ඒකට කියනවා ෆර්මන්ටේෂන් කියලා කියන්නේ. අපි මුලිනුත් කියවා පුතේ මේ එන්සයිම මගින් උත්පේරණය කරනු ලබන රසායනික වෙනස්කමක් පුතේ. ඒක කවුද පුතේ උත්පේරණය කරනු ලබන්නේ? එන්සයිම මගින් උත්පේරණය කරනු ලබන පුතේ රසායනික වෙනස්කමක් ෆර්මන්ටේෂන්. පැසීම යනු එන්සයිම් මගින් උත්පේරණය කරනු ලබන රසායනික වෙනස් වීමකි.
මෙම ක්‍රියාවලිය තුළ අඩු pH තත්ත්ව අඩු ඔක්සිකරණ ඔක්සිහරණ විභව ඇතිවිය හැක. මේ ක්‍රියාවලිය තුළ පුතේ අඩු ඔක්සිකරණ ඒ වගේම ඔක්සිහරණ විභව ඇතිවෙන්න පුළුවන්. ඔක්සිකරණය කියන්නේ ඔක්සිජන් සමග එකතු වීමක්. ඔක්සිහරණය කියන්නේ අපි නිතරම කියනවා ඔක්සිජන් ඉවත් කිරීමක්. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරලයි ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිහරණයේදී ඉලෙක්ට්‍රෝන ලබාගෙනයි ඔක්සිජන් ඉවත් කරන්නේ. රයිට්. මේකෙදී ආහාරය තුල සීනි මගින් ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ කවුද පුතේ මේ ක්‍රියාවලදී? අර ආහාරය තුල තියෙන සීනි මගින්. මොකද සරල සීනි ඊස්ට් මතකද? හරි. ඒ වගේම පුතේ මේ ශුද්‍ර ජීවීන්ගේ සෛලීය ද්‍රව්‍ය නිපදවීමට අපි වෙනත් පාඩක් ගමු පුතේ. මේ ඔවුන්ගේ සෛලීය ද්‍රව්‍ය නිපදවීමට පුතේ ආහාරයේ තියෙන ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, khනිජ ද්‍රව්‍ය, නියුක්ලික් අම්ල යොදා ගනු ලැබේ. නියුක්ලික් අම්ල වලට නේද පුතේ? නියුක්ලික් අම්ල වලට අපිට RNA, DNA නේද පුතේ? deoxyribose acid නේද පුතේ? right? ribose nucleic acid, RNA නේද පුතේ? DNA. හරි. ඊට අමතරව මෙම බිඳ වැටීම් වල රසායනික ඵල අණුව වර්ණය අපි මුලින්ම කිව්වා වගේ වයනේ වගේම පුතේ අවසන් වශයෙන් කියනවා ස්වාද පැතිකඩත් ඒවායේ වෙනස් වෙනවා. ආහාරයේ ස්වාද පැතිකඩත් වෙනස් වෙනවා පුතේ. හරි. අපි බලමු මේ කම්බයින් ප්‍රසර්වේෂන් නැත්නම් ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය කියන මාතෘකාව පොඩ්ඩක්. කම්බයින් ප්‍රසර්වේෂන් right? ඒකාබද්ධ කරනවා. ඒකාබද්ධ පලිබෝධ පාලනය කියලා කිව්වා අපි. පලිබෝධ පාලන ක්‍රම කිහිපයක එකතුවක් විදිහට සංකලනයෙන් පලිබෝධ පාලනය කරනවා. පලිබෝධ පාලනය කරනකොට අපි දන්නවා අපිට පලිබෝධ මුලින් දකිනකොට අතින් ඉවත් කරන්න පුළුවන්. දැක්කොත් අතින් අයින් කරන පත්‍රවල ශාක පත්‍ර මත භෝග වගා කරලා තියෙන භෝග පත්‍ර මත හිමිනනම් අතින් අයින් කරන්න පුළුවන්. ඉන්නවා නම් සාමාන්‍ය එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඒ පත්‍ර කඩලා ඉවත් කරන්න පුළුවන්. යාන්ත්‍රික ක්‍රමයක් භාවිතා කරනවා. ගිනි ඒවා අයින් කරලා පැල ගලවලා ගිනි තියන්න පුළුවන්. යාන්ත්‍රික ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර පලිබෝධකීන්ගේ ස්වභාවික සතුරෙක් භාවිතා කරන්න පුළුවන්. ජෛවීය පලිබෝධ පාලන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන් පුතේ. ඒ වගේ ක්‍රමයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ගොඩාක්ම ඉන්නවා නම් පාලනය කරන්න බැරි නම් පලිබෝධ නාශකයක් අපිට භාවිතා කරන්න පුළුවන්. right? නේද? එහෙම නැත්නම් අපිට මෙන්න මේ කියපු පලිබෝධ පාලන ක්‍රම කිහිපයක් එකක් හෝ කිහිපයක් සංකලනයකින් යුතුව පලිබෝධ පාලනය කරනවා. අන්න වඩා හොඳ ප්‍රවණතාවයක් ඒක. එතකොට මෙන්න අන්න ඒ වගේ මට දැන් ඒකාබද්ධ ක්‍රමයක් කියලා කිව්වේ. එතකොට අපි දෙන අර මේ ඒකාබද්ධ පලිබෝධ පාලනය වගේ ක්‍රමයක්. ඒකාබද්ධ ක්‍රමයක්. අපි ක්‍රම කිහිපයක් එකතු කරලා සංකලනය කරලා කරනවා. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ඉතින් මෙතන අපෙන් අහනවා ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය නැත්නම් කම්බයින් ප්‍රසර්වේෂන් කියන්නේ මොකක්ද කියලා. පරිරක්ෂණ ක්‍රම කිහිපයක් අන්න බලන්න පුතේ. අර භාවිතා කරපු පරිරක්ෂණ ක්‍රම කිහිපයක් එකක් හෝ දෙකක් නැත්නම් කිහිපයක් සංකලනය කරලා පුතේ මේ බලන්න පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කිරීමෙන් ආහාර කල් තබා ගැනීම ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය නැත්නම් කම්බයින් ප්‍රසර්වේෂන් කියලා කියනවා. මං හිතන්නේ ඔබට ආයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ ඕක. රයිට් ලියන්න පුතේ. ලියා ගන්න පුළුවන් ඔබට මේක බලා ගන්න. පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කිරීමෙන් පුතේ ආහාර කල් තබා ගැනීම ඒකාබද්ධ ආහාර පරිරක්ෂණයයි. පරිරක්ෂණ ක්‍රම කිහිපයක සංකලනයේ මගින් කිව්වත් ප්‍රශ්නයක් නැහැ පුතේ. පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කිරීමෙන් පුතේ එකට සම්බන්ධ කරලා පරිරක්ෂණ ක්‍රම කිහිපයක සංකලනයක් මගින් පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කරලා පුතේ පරිරක්ෂණ ක්‍රමයේ සම්බන්ධ කිරීමෙන් ආහාර කල් තබා ගැනීම ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය නැත්නම් පුතේ කම්බයින් ප්‍රසර්වේෂන් කියලා හඳුන්වන්න පුළුවන්. ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය සඳහා උදාහරණ බලමු පුතේ. ආහාර නිෂ්පාදනයේදී අධික තාපයේ භාවිතා කර ආහාර ජීවාණුහරණය කර අඩු උෂ්ණත්ව තත්ත්වයට තේ ගබඩා කිරීම. අන්න බලන්නකෝ. අන්න බලන්නකෝ පුතේ මෙතන සම්බන්ධ කරගෙන තියෙනවා ආකාර දෙකක් බලන්නකෝ. සම්බන්ධ කරගෙන තියෙනවා ආකාර දෙකක්. මොකද්ද සම්බන්ධ කරගෙන තියෙන ආකාර දෙක? right? මේ බලන්න.
ආහාර නිෂ්පාදනයේදී මෙන්න මද ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය සඳහා නිදසුණා. ඕගොල්ලන් අහනවා මම ටක් ගාලා මේ ප්‍රශ්නේ එතකොට. මේ බලන්න. ආහාර නිෂ්පාදනයේදී අධික තාපය භාවිතා කරමින් ආහාර ජීවාණුහරණය කරලා අධික තාපය භාවිතා කරමින් ආහාර ජීවාණුහරණය කරලා ඊට පස්සේ බලන්න ජීවාණුහරණයේදී ආහාරයේ එන සියලුම ශුද්‍ර ජීවීන් වගේම පුතේ ශුද්‍ර ජීවීන්ගේ බීජාණුත් විනාශ වෙනවා. ජීවාණුහරණ ක්‍රියාවලියේදී මතක තියාගන්න ශුද්‍ර ජීවීන්ගේ බීජාණු සහ සියලුම ශුද්‍ර ජීවීන් විනාශ කරනවා ජීවාණුහරණයේදී. එහෙනම් අපිට ඔබට මතකද සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්ව භාවිතා කරලා සෙල්සියස් අංශක 121ක වගේ උෂ්ණත්වයක් භාවිතා කරලා මතකද අපි ජීවාණුහරණය කරනවා. මේ ජීවාණුහරණයේදී අධික උෂ්ණත්ව භාවිතා කරන්නේ. එහෙනම් බලන්න ඒකාබද්ධ පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කරගෙන සිදු කරන ආහාර පරිරක්ෂණයක්. උදාහරණයක් ආහාර නිෂ්පාදනයේදී අධික තාපය භාවිතා කර ආහාර නිෂ්පාදනයේදී අධික තාපය භාවිතා කරලා ආහාර ජීවාණුහරණය කරලා ආහාර ජීවාණුහරණය කර අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කිරීම. බලන්නකො පුතේ. අධික තාපය භාවිතා කරලා ජීවාණුහරණය කරනවා කියන්නේ තවත් සංරක්ෂණ ක්‍රමයක්. ඒ වගේම නැවත ඒවා ශීත කරනවා ශීතනය කරනවා. එහෙනම් ශීතනය අධිශීතනය ශීත වියලීම කියන්නේ මොනවද? ආහාර පරිරක්ෂණ ක්‍රම. එහෙනම් ඒවා අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩාව අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කරනවා කියන්නේ ශීතනය නේද පුතේ? අධිශීතනය ශීත වියලීම් වගේ ක්‍රියා මතකද ඔබට? ෆීස් කරනවා ශීතනය කරනවා ඩීප් ෆීස් කරනවා ෆෝස් අපි ෆෝසන් කියලා කියනවා නේද පුතේ? අර සෙල්සියස් අංශක -18ට වඩා අඩු උෂ්ණත්වවලදී පුතේ ඒ වගේම ශීත වියලීම කරනවා මතකද? ඌර්ධව පාතනය කරනවා රයිට්. එහෙනම් මෙතනදී උදාහරණයක් විදිහට අධික උෂ්ණත්වය භාවිතා කරලා ආහාරයේ ජීවාණුහරණය කරලා නැවත ඒ උෂ්ණත්වය අපි මොකද කරන්නේ? අඩු උෂ්ණත්වය යටතේ ගබඩා කරනවා ශීතනය කරනවා. මතකද අපි අර පැස්ටරීකරණය කරපු ආහාර පැස්ටරීකරණය කරපු කිරි ආහාර වල උෂ්ණත්වයේ ෂණිකව සෙල්සියස් 10ට බස්සලා සෙල්සියස් 10ට අඩු උෂ්ණත්වවල ඒ කියන්නේ සෙල්සියස් අංශක 4 විතර උෂ්ණත්වයේ ෆ්‍රිජ් වල ශීත කරන තුල ගබඩා කරා. අන්න ඒ වගේ වැඩක් නේද? ක්‍රම දෙකක් භාවිතා කරනවා. තාපය භාවිතා කරලා ජීවාණුහරණය කරලා නැත්නම් පැස්ටරීකරණය කරලා ආයේ නැවත යාව අපි අඩු උෂ්ණත්ව තත්ත්වයට තේ ගබඩා කරනවා. මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි දුවේ පුතේ. රයිට්. දොළ පුතාලට ඉතාමත්ම පැහැදිලි දුවේ පුතේ. අපි විශේෂයෙන්ම කතා කරා දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළ පුතේ 9 වන ඒකකයේ දෙවන කොටස 9 කොටසයි දුවේ පුතේ කතා කරේ විශේෂයෙන්ම මේ ආහාර පරිරක්ෂණ මූලධර්ම භාවිතා කරමින් පුතේ ආහාර පරිරක්ෂණ ක්‍රමවේද පිළිබඳව දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා පුතේ ආහාර පරිරක්ෂණ ක්‍රම පිළිබඳව දුවල පුතාලත් එක්ක කතා කරා. අපි දුවල පුතාලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ 9 වන ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ 3 වන කොටසත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්න.